නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහවත් පින්වතුනි, අද දවසේත් මේ සුපින්බර අරුණෝදයේම ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය අපි මේ විදිහට ශ්‍රවණය කරන්නේ. අපි කොයි කාගේ ජීවිතවලට ධර්මයේ තුලින් සැනසුමක් සුවයක් සලසා ගන්න අදහසින් අද මේ දේශනාව වෙනුවෙන් දායකත්වයේ දරන්නේ නොම්බර 50 වික්ටෝරියා උද්‍යානයේ අම්පිටිය මහනුවර යන ලිපිණේ පදිංචි පින්වත් වයි.එම්. නවරත්න පියාණන්, ශ්‍යාමලී රාජපක්ෂ මෑණියන්, මහේසී කාංචන මාලා, කල්පනී කුමුදු මාලී සහ පවිත්‍රා චන්ද්‍රමාලී යන ඒ දියණියන් විසින් ඒ පින්වතුන්ලාගේ ධර්ම දානයේ ප්‍රධාන අරමුණ දායකත්වයේ දරන පින්වතුන් සහ ධර්ම දේශනාවට සවන් දෙන සියලු සදහවත් පිරිසට ගත කරන්නා වූ සෑම දිනයක් පුරාවට උතුම් කලන මිතුරු ඇසුරේ සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබේවා. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් වැඩිත්වා. වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට හැම දිනාට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නිරතුරුව සැලසේවා කියන අදහසිනුයි අද මේ පින්වතුන්ලා ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, මේ ජීවිතය තුළ අපට ධර්මයකට හිත පහදවා ගන්නට ලැබීම අපි ලැබු ලොකු වාසනාවක්, භාග්‍යයක්. මොකද හිත පහදින්නේ, හිත බැඳෙන්නේ එක තැන්වලට. ගොඩාක් වෙලාවට හිතක් බැඳෙන්නේ ලාමක දේවල් වලට. තමන්ගේ පරිබාහිර තියෙන කාම වස්තු වලට හිත බැඳෙනවා. එහෙම නැත්නම් තමන්ගේ රූපයට බැඳෙනවා. විනයම් හෝ දේවල් වලට බැඳෙනවා. ලාමක දෘෂ්ටි වල හිත බැඳෙනවා. ඔබට තමයි ගොඩක් වෙලාවට හිත යන්නේ. ඒ අතරේ අපට බුදු කෙනෙකුගේ ධර්මයකට හිත පහදවා ගන්නට ලැබුණා කියලා කියන්නේ. ඒක තමයි අපි ජීවිතේ ලැබපු ලොකුම වාසනාව, භාග්‍යය. දැන් ඒක හරි ලස්සනට තේරෙනවා අද දවසේ ඉගෙන ගන්න මේ ධර්මයෙන්. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ පින්වතුනි, එක්තරා දවසක් භික්ෂුන් වහන්සේලා සවැත්නුවර ජේතවනාරාමේ පිණ්ඩපාතේ වැඩම කළා. ඒ ජේතවනාරාම භූමියේ වැඩ හිටපු භික්ෂුන් සවැත්නුවර පිණ්ඩපාතේ වැඩම කළා. ඒ පිණ්ඩපාතේ වැඩම කරද්දී මේ භික්ෂුන් වහන්සේලාට දැක ගන්නට ලැබුණා කොසල් රජුරුවන්ගේ හිරකාරයෝ ටිකක් බන්ධනාගාරයකින් තව බන්ධනාගාරයකට මාරු කරනවා. දැන් අදටත් කරන්නේ ওই බන්ධනාගාර වලින් මාරු කරන කටයුතු. මේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලා අර චාරිකාවේ වැඩම කරලා සවැත්නුවරට ආපු අලුත. ඉතින් සවැත්නුවර පරිසරය ගැන එච්චර ලොකු වැටහීමක් තිබිලා නැහැ. මෙතන හිටපු භික්ෂුන් වහන්සේලා 39ක්. මේ 39ක් වූ භික්ෂුන් වහන්සේලා මේ හොරු අරගෙන යන විදිහ දැක්කාට පස්සේ, අපරාධකාරයෝ ඇරන් යන විදිහ දැක්කට පස්සේ නැවතුණා.
නැවතිලා බලාගෙන හිටියා. ඇයි ඒක පුදුම සහගත දෙයක් වුණා මේ භික්ෂුන්ට කලින් දැකලා නැහැ. මේ භික්ෂුන් වහන්සේලා මේ සටහන හොඳට හිතේ තියාගෙන හවස් වරුවේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. වැඩම කරලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි අද අපිට දකින්න ලැබුණානේ හරි දුක්ඛිත දර්ශනයක් ස්වාමීනි. ඒ අය ඉතින් අපරාධකාරයෝ තමයි. අපරාධකාරයෝ වුණත් ස්වාමීනි හරිම දුක්ඛිත විලාසයකට තමයි ඒගොල්ලන්ව ගැට ගහලා තිබුණේ. ස්වාමීනි කිටි කිටියේ බැඳලා ඒ බැඳලා තියෙන තැන් වලින් ලේ මතුවෙන්න තරම් බැඳලා. ඊළඟට බරට බරේ දන්වැල් දාලා. දන්වැල් ඇඟේ ගැටෙන හැම තැනක්ම තුවාල වෙලා. ස්වාමීනි හරි දුක හිතුණා අපට. ඉතින් මේ බරපතල බන්ධන වලින් ඇයි අපේ මේ අයව මෙහෙම බැඳලා තියෙන්නේ කියලා අපිට දුකක් හටගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඕවත් බන්ධනද? ඔබට මහා දුකටපත් වෙන්න තරම් බන්ධන නෙවෙයි කිව්වා ඕවා. අයියෝ මේ අය බැඳිලා තියෙන බැඳිල්ලක් කියලා ඕකට මහා දුක් වෙන්න කාරි නෑ කිව්වා. මොකද නුවණැත්තෝ ඕවාට බන්ධන කියලා කියන්නේ. සමහර වෙලාවට මහණෙනි ඔබ ඔය මහා දුකටපත් වෙච්ච බන්ධන තව අවුරුදු 5කින් 10කින් ඉවත් වෙයි. ඔය ඇයෝ දඬුවම් විදින කාලේ අවසන් වුණාට පස්සේ ඔන්න ඔය බන්ධන ටික ගලවලා දාලා නිදහසේ හැසිරෙනවා පෙනේ. එහෙම නැත්නම් ওই බන්ධන සහිත මිනිසයා මුළු ජීවිත කාලෙම බන්ධනයක හිටියත් එයාගේ මරණින් පස්සේ ওই ගැට ගැහිලි ඔක්කොම ඉවරයි. ඒ නිසා මහණෙනි ඕවාට නෙමෙයි බන්ධන කියලා කියන්නේ. ඕවාට නෙමෙයි නිදහස් වෙන්න අමාරු දුක් විය යුතු බන්ධන කියලා කියන්නේ. මහණෙනි බන්ධන කියලා කියන්නේ මෙන්න මේවට. ධන ධාන්‍ය වලට බැඳෙන බැඳීම අන්න බන්ධනය. ඉඩ කඩන් වලට බැඳෙන බැඳීම එයයි බන්ධනය. දේපලට බැඳෙන බැඳීම එයයි බන්ධනය. මේවා අපගේ වතු පිටිය කියා බැඳෙන බන්ධනය ආන්න එයයි බන්ධනය. ගෙවල් දොරවල් වලට බැඳෙන බන්ධන, බඩු මුට්ටු වලට බැඳෙන බන්ධන, මිල මුදල් වලට බැඳෙන බන්ධන මේවා තමයි බන්ධන කියලා කියන්නේ. අපේ වටපිටාවේ තියෙනවා නම් අපි පරිහරණය කරන අපි ආසා කරන යම්තාක් අජීවී කාම වස්තු ඒවාට හිත බැඳී යනවා, ග්‍රහණය වෙනවා, ඇලෙනවා. ඒක තමයි හැබෑම බන්ධනේ. ඊළඟ බන්ධනේ තමයි කිව්වා සජීවී වස්තුන් වලට ඇති වෙන බන්ධනේ, අඹදරුවන්ට ඇති බන්ධනය, ඥාතීන්ට ඇති බන්ධනය, හිත මිත්‍රාදීන්ට ඇති බන්ධනය, හුරතලුන්ට ඇති වෙන බන්ධනය. මේවා බන්ධන. මේ බන්ධන බාහිරින් කිටි කිටියේ ගැට ගහලා නෑ තමයි. හැබැයි ඒවාට තමයි බන්ධන කියන්නේ. ඇතින් පිංගුතුනි මේ ලෝකේ බාහිරින් බඳින බැඳිලි අපිට දකින්න ලැබෙනවනේ. බාහිර බන්ධන වලට වඩා ගොඩාක් භයානක බන්ධන જાතියක් තියෙනවා. ඒවට කියනවා මානසික බන්ධන කියලා. මානසික බන්ධන අභ්‍යන්තරේ හටගන්න බන්ධන. හරි භයානකයි. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ඔය දෙවියන්ගේ ලෝකයේ තියෙන හරි පුදුම සහගත බන්ධනයක් ගැන දේශනා කළා. ඒ බන්ධනෙට කියනවා බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනේ. මේක දෙවිවරු අසුරයන්ව බඳින්න පාවිච්චි කරනවා. ඊළඟට අසුරයෝ දෙවියන්ව බඳින්න මේ බන්ධනේ පාවිච්චි කරලා තිනවා. මේක සිතුවිල්ලකින් තමයි බඳින්නේ. මේ බන්ධනේ කොහොමද? අපි හිතමු උන්න අසුරයෙක්ව අල්ල ගන්නවා දෙවිවරු. ඊට පස්සේ අර බන්ධනෙන් බැඳා. දැන් එයා බැඳිලා ඉන්නේ මෙහෙමයි. එයාගේ අත් කකුල් ඔක්කොම හිර වෙනවා. බෙල්ලත් හිර වෙනවා. පිළිමේ වගේ. පිළිමේ වගේ එයාට ඉන්න වෙනවා. හොලවන්න බෑ. සම්පූර්ණ ප්‍රතිමාවක් වගේ පිළිරුවක් වගේ එයාට ඉන්න වෙනවා හෙල්ලෙන්නේ නැතුව. එයා එකම එක හිතුවිල්ලක ඉන්නකම්. ඒ තමයි අසුරයෝ තමයි හොඳ දෙවියෝ නරකයි කියලා හිතන තාක් හෙල්ලෙන්න බෑ. බැඳිලා. යම් මොහොතක ඒ අසුරයා තමන්ගේ හිතුවිල්ල වෙනස් කරනවා නම් නෑ දෙවිවරු කියලා කියන්නේ යහපත් පිරිසක්, අසුරයෝ තමයි නරක. හිතපු ගමන් එයාට සැහැල්ලු හට ගන්නවා. මානසික බන්ධන. හිතන විදිහ වෙනස් කරපු ගමන් බන්ධනය හෝ ලිහිල් වීම තීරණය වෙනවා.
ওই බන්ධනය ගැන දේශනා කරනකොටත් භික්ෂුන් වහන්සේලා හරි පුදුමයටපත් වුණා. දැන් ඔහොම මේවා ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අර වෙන මේ ලෝතත් උහුම අහන්න ලැබෙන්නේ නැහැ. එක භික්ෂුවක් උතන නැගිටලා කිව්වා ස්වාමීනි හරි පුදුම සහගතයි මේ බන්ධනේ. ස්වාමීනි ඔయితත් වඩා දරුණු බන්ධන තියනවාද? බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඔය දෙවිවරු අසුරයන්ව බඳපු බෙල්ල පස්වෙනි කොට ඇති බන්ධනයට වඩා බන්ධනයක් තියෙනවා. ඒ බන්ධනේ තමයි අඹ දරුවන්ට මේ මිනිස්සු බැඳෙන බන්ධනේ. ඥාතීන්ට බැඳෙන බන්ධනේ, දීපල ටිකට බැඳෙන බන්ධනේ, ධනයට බැඳෙන බන්ධනේ මෙන්න මෙව්වා තමයි බන්ධන. ඒ බන්ධනත් එක්ක යම් කෙනෙකුගේ ජීවිතේ ගත වෙනවා නම් මහණෙනි ඒ බන්ධනයන්ගෙන් තමයි ගැලවීම දුෂ්කර. කළ බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඊටාම ඈත අතීතයේ නුවණ තිබ්බ මිනිස්සු මෙව්වා තමයි තදම බන්ධන කියලා අඳුනාගෙන ඒ බන්ධන කඩාගෙන බිඳගෙන හිමාලයට ගිහින් පැවිදි වුණා කිව්වා. එතකොට අර භික්ෂුන් වහන්සේලා මේ ඊටා අරුත්බර ධර්මයේ ශ්‍රවණය කරමින් ඉද්දි භාග්‍යතුන් වහන්සේ වදාළ මේ අතීත කතාව ගැන ශ්‍රවණය කරන්න ආසා කළා. ඒ භික්ෂුන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා ස්වාමීනි අපිට මේ පුවත දේශනා කරනසේක්වා. ඉස්සර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නමින් රජෙක් රාජ්‍ය කළා. ওই කාලේ මහා බෝධිසත්වයෝ එක්තරා දුප්පත් පවුලක තමයි උපන්නේ. තරුණ වයසට එනකොට පියා මිය පරලෝ ගියා. එතකොට මේ දුප්පත් බෝසත් තරුණයා කුලී වැඩක් කරලා අම්මව පෝෂණය කළා. මෙයා හිතාගෙන හිටියේ අම්මා යම් දවසක කලුරිය කරාට පස්සේ තමන් ගිහින් ඍෂි පැවිද්දෙන් ඒ කාලේ වෙන පැවිද්දක් තිබිලා නැහැ. සා ඍෂි පැවිද්දෙන් හිමාලේ මහාන වෙනවා කියලා. මෙහෙම හිතාගෙන කටයුතු කරන් ඉඳි දැන් අම්මට දුකේ බෑ තමන්ගේ පුතා මහන්සි වෙනවා දකිද්දි. අම්මා පුතාට කිව්වා මගේ පුතේ උඹ විවාහයක් කරගන්න ඕන උඹට යන හොඳ කලදසාවක් තියෙනවා. ඉතින් අම්මාගේ කීමට ඔන්න කාන්තාවක් ගෙනල්ලා විවාහ කරගත්තා. දැන් මොහු බිරිඳක් ඉන්න ස්වාමි පුරුෂයෙක්. මේ යුග ජීවිතය ආරම්භ කරලා ටික කාලයක් ගත වෙනකොට අම්මත් කලුරිය කළා. අම්මා මිය දුනාට පස්සේ දැන් මේ තරුණයාට හිත මොකද්ද? ඍෂි පැවිද්දෙන් මහාන වෙන්න. තමන්ගේ බිරිඳට කියනවා සොඳුරි මං ආසා කළේ ගිහි ජීවිතයකට නෙමෙයි. මං ආස මහාන වෙන්නයි. ඔයා අවසරය දෙනවා නම් ඔයා කැමති නම් මට මහාන උනේ කිව්වා. එතකොට බිරිඳ කියනවා කමක් නෑ ඔයා ආස නම් ඔයා ගිහින් මහාන වෙන්න. හැබැයි මගේ කුසේ දරුවෙක් පිළිසිඳගෙන ඉන්නවා. ඒ දරු පැටියා මේ වැඩුණාට පස්සේ දරු පැටියා බිහි වුණාට පස්සේ ඔයා යන්නකෝ කිව්වා. එතකොට මේ තරුණයා හරි ඉතින් බිරිඳ සාධාරණයිනේ. දරුවා බිහි වෙනකන් ඉන්න කියන්නේ. දරුවා බිහි වෙනකන් හිටියා. දැන් ඔන්න දරුවා බිහි වෙලා ඒ දරුවා සාමාන්‍යයෙන් යම් පමණකට නැගිටින කරන වයසට එනකොට මේ තරුණ තාත්තා යලිතතාවක් තමන්ගේ බිරිඳගෙන් ඇහුවා. ඒ අහනකොට බිරිඳ කියනවා අනේ ඉතින් තව ටිකක් දරුවා ලොකු මහත් වෙනකන් ඉඳලාම යන්නකෝ. දරුවගේ සෙල්ලම් ටිකක් බලලා ඕන්න ඊට පස්සේ දරුවා ලොකු මහත් වෙනකන් කියලා මෙයා හිටියා. ඉතින් මෙහෙම ඉන්නකොට ඔන්න දැන් සාමාන්‍යයෙන් ඒ දරුවා හිටි පමණට වඩා ලොකුයි. ආයිත් වතාවක් තමන් මහාන වෙන්න යන්න ඕන කියන කතාව කිව්වා. ඒ කියනකොට මෙයා කියනවා අනේ මට තවත් ගෙබක් හටගන්නේ. ඒ දරු පැටියාත් බිහි වෙනකන් ඉන්නකෝ කිව්වා. දැන් මේ තරුණයාට තේරුණා මේක නම් හරියන වැඩ නොවේය. මේක එන්ට ගැට ගැහෙන එකය වෙන්නේ කියලා. ඉතින් රාත්‍රී කාලෙක මේ තරුණයා නොකියාම ගෙයින් එළියට බැස්සා පැනලා දිව්වා. ඒ පැනලා දුවනකොට ඒ කාලේ මේ රාත්‍රී කාලේ නගරේ ඇවිදින්න කරන්න බෑ නගර ආරක්ෂකයෝ අල්ලුවා. අල්ලලා මේ දුවගෙන යන තරුණයාව නගර ආරක්ෂකයෝ ඇල්ලුවේ හොරෙක් කියලා හිතලා. අල්ලලා තරවටු කළා. ඇත්ත කියාපිය නුඹ කවුද? එතකොට මේ තරුණයා කියනවා අනේ රාජපුරුෂිනී නුඹලා මාව හැඳින ගන්නට මං තමයි මාතු පෝෂක. මතක නැද්ද මව්පියන්ට ආදරෙන් උපස්ථාන කරපු අර දුප්පත් තරුණයා?
මම මේ මාතු පෝසක මං අම්මට උපස්ථාන කර කර වාසය කළා. දැන් මේ බන්ධනයකින් බැඳෙන්න යනවා මම මේ බැඳුම කඩා ගන්නටයි මේ දුවන්නේ කිව්වා. ඒ රාජපුරුෂයන්ට මොකද්ද බන්ධනය කියලා කිව්වහම ඒ රාජපුරුෂයන්ට හරි අනුකම්පා හිතුණා. ඒ රාජපුරුෂය කල්පනා කළා හැබැයි නීනම් මෙව්වානේ බන්ධන. දැන් බින්දුතුනේ සාමාන්‍යයෙන් කෙනෙක්ව ගැට ගැහුවොත් එහෙම ඒ ගැටේ ලියා ගන්න තමන් බැඳිලා ඉන්නේ කියලා දැනගන්න කෙනා ඔට්ටු වෙනවනේ නේ. මම බැඳිලා ඉන්නේ කියලා දැනගත්ත ගමන් එයා ගැටේ ලියා ගන්න ඔට්ටු වෙනවා. කෙනෙක් බැඳිලා ඉන්නේ කියලා දන්නේ නැත්නම් අපි හිතමු මිනිස්සෙක් බැඳලා දාලා ඉන්නවා මිනිහට සිහි නැති වෙලා. ඒ මිනිසයා ඔට්ටු වේවිද ගැට ලියා ගන්න? ඒ මිනිසයාට කිසිම කල්පනාවක් තියනවද ගැට ලියා ගන්න? නෑ. මිනිසයාට සිහිය නෑ. සිහි කල්පනාව නෑ. ඔය මානසික බන්ධන ගැන අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිත හරියට සිහි කල්පනාවෙන් තොර ජීවිත වගේ. බැඳලා ඉන්නේ හොඳටම. බැඳිලා කියලා දන්නේ. කිටියේ බැඳිලා. බැඳිලා කියලා දන්නේ නෑ. දන්නේ නැති නිසා ඉතින් ලියා ගන්න කල්පනාවක් නෑ. දැන් ලියා ගන්න උත්සාහවත් උනේ නුවණැත්තෝ. දුවගෙන ගියා. ඉතින් ලේසියෙන් අත්හරින්න බැරි ඒ බන්ධනේ සිඳ බිඳ දාලා එදා ඒ මහා බෝසත් කුමාරයා ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා අවසානයේ ධ්‍යාන අභිඥා උපදවාගෙන බ්‍රහ්ම ලෝකේ උපන්නා කියලා බුදුරජාන් වහන්සේ ඒ කතා පුවතත් කියලා දුන්නා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ දහම් කතාව ශ්‍රවණය කරේ ගොඩාක් පින් තිබ්බ මහා පින්වන්තයෝ. ධර්මාවබෝධයේ පිණිස තියෙන හේතු සම්පatti දැකලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට මෙන්න මේ ගාථා වලින් තමයි ධර්මයේ වදාළේ. හරිම ලස්සන ගාථා පින්වතුනි. අපි මේ ගාථාවන් සජ්ජායනා කරමු. පින්වතුන්ලාටත් තිරේ දර්ශනය වෙනවා මේ ගාථා. අපි එකටම සජ්ජායනා කරමු. නතං දල්හං බන්ධන මාහුදීරා යදාය සංදාරුජං බබ්බජංච සාරත්ත රත්තා මණිකුණ්ඩලේසු පුත්තේසු දාරේසු චයාපේඛා යදං වලින් හෝ ලීලනු වලින් හෝ බැඳ තිබෙන බන්ධනයන් එතරම් දරුණු නැති බව පැවසූහ නුවණැත්තෝ. මිනි අබරණ ගැනද අඹුවන්ද දූදරු ගැන දැඩි ඇල්මකින් යුතු වී ඒ ගැනම සිතමින් සිටිනං ඒතන් දල්හං බන්ධන මාහුදීරා ඕහාරිනං සිතිලං දුප්පමුංචං ඒතම්පි චෙත්වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනෝ කාම සුඛං පහය. එය දරුණු බන්ධනයකි පැවසූහ නුවණැත්තෝ. සිව් අපායෙහි හෙළමින් දුකටම තමාගෙන යයි. මේ බන්ධනෙන් ගැලවුම සිතන තරමින් ලෙහෙසි නැත්තේ. මෙබඳු ආසා සිඳ බිඳ සියලු කම් සැප අත්හැර ඒ කිසිවක්ම නොසිතා පැවිදි වෙති නුවණැත්තෝ. ඉතින් නුවණැත්ත අවසානයේ තෝරගන්නේ මේ බන්ධනයන්ගෙන් නිදහස් වෙච්චි සැනසෙල්ල. ඒ ඉතින් පැවිද්ද. අතීත නුවණැත්තෝ ඍෂි පැවිද්ද තෝරගත්තා. බුද්ධ ශාසනය පවතින කාලේ නුවණැත්තෝ බුදු සසුනේ පැවිද්ද තෝරගත්තා. පැවිද්ද කියලා කියන්නේ හැම කල්හි නුවණැති සත්පුරුෂයෝ වර්ණනා කරන ප්‍රශංසා කරන දෙයක් නේ. මේ ප්‍රශංසා කරන්න හේතුව ඕක. බන්ධනයන් කැඩිච්ච නිදහස් වෙච්ච තැන ඒක. පැවිද්දට පත් වෙන නුවණැත්තෝ කල්පනා කළේම සම්බාධෝ ගරා වාසු ගිහි ජීවිතය කියලා කියන්නේ සම්බාධක ගොඩක්. රජාපතෝ කෙලෙස්ම වැగిරෙන්න හේතු වෙන වැඩපිළිවෙල. අබ්බෝකාසෝ පබ්බජ්ජා පැවිද්ද නම් අහසසේ නිදහස්ය නිවහල්ය. එහෙම හිතලානේ මහාන වෙන්නේ.
ඉතින් ඒ නිසා පින්වතුනි අපි අපේ ජීවිතවල ගත්තාම අපි හොඳට අඳුන ගන්න ඕන අපි මේ බන්ධනයන් එක්ක හිර නොවි වාසය කළ යුතු බව. බන්ධනයන් එක්ක කොහොමද හිර නොවි වාසය කරන්නේ? නිතර හිතන්න ඕන මං යමකට ප්‍රිය කරනවාද මං යමකට ඇලුම් කරනවාද? ඒ ප්‍රිය කරන ඇලුම් කරන හැම දෙයකින්ම මට වෙන්වෙන්න වෙනවා කියන කල්පනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිතර නිතර සිහි කර කර වාසය කළ යුතු කාරණාවක් ඕක කියලා. යමක් මට පියේහි මනාපේහි මට යමක් ප්‍රිය වෙනවාද මනාප වෙනවාද නානා භාවෝ විනා භාවෝති මට ඒ හැම දෙයකින්ම වෙන්වෙන්න සිද්ධ වෙනවා ඒවා වෙනස් වෙලා යනවා කියන එක නිතර නිතර හිත වාසය කරන්න කිව්වා. ඇයි හේතුව? ඒක තමයි ඇත්ත. මිනිස්සෙක් බොරුවක් හිත වාසය කරන එකද වටින්නේ ඇත්ත හිතන එකද? ඇත්ත හිතන එකයි වටින්නේ. ඇත්ත හිතීම තුළ යාට හැමදාම ඇත්ත මුණ ගැහෙනවා. බොරුවක් හිත වාසය කළොත් එහෙම එයාට කවදාවත් ඒ බොරුව මුණ ගැහෙන්නේ මුණ නොගැහෙන දෙයක් බොරුවට හිත වාසය කරනවට වඩා Tamanට ඇත්තටම හමු වෙන සත්‍ය හිතමින් වාසය කිරීම ජීවිතයකට කොච්චර වටිනවද? එනිසා සත්‍යෙම හිතන්න. බන්ධන අතරේ තරම බන්ධන මේවා බව තේරුම් ගන්න. එතකොට බාහිරින් ওই විදිහට බැඳෙනවා. කාම වස්තුන්ට අජීවී කාමයටත් බැඳෙනවා සජීවී කාමයටත් බැඳෙනවා. ওই බන්ධන හින්දා ඉතින් සෑහෙන අරගල හට ගන්නවනේ අපි ගත්තොත් එහෙම. ඔන්න මිය පරලෝ ගියපු අය බහිරවය වෙලා ඉඩම් වල ඉන්නවා. මේ මොනවද? බන්ධන ප්‍රශ්න. එහෙම නැත්තම් මිය ගියපු අය ගේ ළඟ කොස් ගහේ ඉන්නවා. දැන් එහෙම කතා වුණ තරම් නැද්ද? ගේ ගාව කොස් ගහේ ඉන්නවා කියයි, හුඹහේ ඉන්නවා කියයි. নানা ප්‍රකාර කතා තියෙන්නේ. එක්ක මැරිච්ච ගෙදරම මෙන්න ඇවිල්ලා ගේ මුල්ලේ ඉන්නවා කියයි. එක්ක නිදාගත්ත ඇඳ යට ඉන්නවා කියයි. අපිට එක අවස්ථාවක ආරංචි වුණා එක ආච්චි අම්ම කෙනෙක් ඔන්න නිවසේ මිය ගියා. ඒ ආච්චි අම්ම සතියකට දවස් දෙක තුනක්ම අර කුස්සියේ තියෙන වට්ටි ටික එළියට අරගෙන වට්ටි අවුවට දානවා. අවුවට දාලා මේ වට්ටි ගසනවා. ගෙදර මිනිස්සුන්ට හරියට මේ දවස් දෙකේදී වට්ටි ගසනවා ඇහෙනවා. බලන්න. හරි පුදුමයි මේ සංසාර ගමනේ අපි මේ බන්ධනයන්ට අහු වෙලා ඒවා ඔස්සේ යන විදිහ. ඊළඟට සජීවී ඒවා ගැන හිත ආසා කරගෙන ඒ බන්ධනය අත්හැරගන්නේ නැතුව මරුණට පස්සේ ඔන්න මේ කරදර කරන්ට දිෂ්ටිය විදිහට එනවා කියයි, ප්‍රේතයා භූතයා වෙලා එනවා කියයි. එක්ක ආදරේ හින්දා අත්හැරලා යන්නේ නැහැ කියයි. নানা ප්‍රකාර ගැට නැද්ද? নানা ප්‍රකාර ප්‍රශ්න තියෙනවා. ඔක්කොම බන්ධන නිසා. බලන්න සාමාන්‍යයෙන් ඇඟ බැඳලා තිබ්බා නම් මැරෙනකොට ඒ බන්ධනෙන් නිදහස්. නමුත් මේ හිත බැඳුනට පස්සේ නිදහසක් නෑ. තෘෂ්ණාවත් එක්ක එකතු වෙලානේ මේ බන්ධනේ හටගන්නේ. ඒ ඔසේම දුක සකස් වෙවි යනවා. ඒ නිසා බන්ධන අතරේ දරුණුම බන්ධන නම් මේවාය. ඊළඟ බන්ධනේ තමයි තමන් කෙරෙහි බැඳීම. තමන් ගැන බැඳෙනවා මම මෙහෙම කෙනෙක්, මං ලස්සනයි. මගේ S2 තමයි ගොඩක්ම ලස්සන. ඔය වගේ තමන් මුල් කරගෙන බැඳෙන බන්ධන. ඉතින් එහෙම තරව බැඳිලා හිටපු කෙනෙක් තමයි කේමා කියලා කියන්නේ. කේමා කියලා කිව්වේ බිම්බිසාර මහරජුරුවන්ගේ අගමෙහිසි. බිම්බිසාර රජුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා සෝතාපන්න වුණානේ. එදා ඉඳලා රජුරු ආස කළේ අනිත් හැමෝම ධර්මයේ හැසිරෙනවා නම් කියන එකටමයි. ඉතින් කේමා බිසෝන් වහන්සේ ධර්මයේ හැසිරෙනවා දකින්න රජුරු ආස කළා. නමුත් කේමා බිසෝන් වහන්සේට සේවිකාවක් ධර්මයේ ගැන වැරදි කතාවක් කියලා තිබුණා. ඒ සේවිකාව කේමා බිසෝන් වහන්සේගේ ශරීරයේ සරසමින් ඉද්දි කිව්වා අම්මෝ අර බුදුරජාණන් වහන්සේගේ ධර්මේ නම් මේ පිළිකුල ගැන අසුභය ගැනමනේ කතා කරන්නේ. ඒක ගැනමයි කියලා දෙන්නේ. අසුභය ගැනමයි කියන්නේ. මේ ශරීරය අනේ අසුභ විදියට හිතන්නලු. මං කල්පනා කළේ මහ බිසෝන් වහන්සේගේ වගේ මේ සුන්දර ශරීර දැකත් කොහොමද මෙව අසුභයි කියලා කියන්නේ. දැන් මේ සේවිකාව වැඩිපුර කීයක් හරි මහ බිසෝගෙන් කඩා ගන්න බොරු වර්ණනාවක් කළා.
මේ කේමාබිසෝ මේකට අහු වෙලා ගියානේ. කේමාබිසෝ කල්පනා කළා අම්මෝ එහෙම ධර්මයක් නම් මට ඕනේ. මම මේ ලස්සනට ඉන්න කෙනෙක්. මම ලස්සනට සැරසිලා සනීපෙට ඉන්න කැමති කෙනෙක්. මට ওই ධර්මයේ වැඩක් නැහැ. ඇයි බුදුරජාන් වහන්සේ දකින්න කැමති නෑ, ධර්මය අහන්න කැමති නෑ. රජුරුවත් එක්ක ඒ ධර්මානුකූල කටයුත්තක යෙදෙන්න කැමති නෑ. රජුරුව කතා කරාම කියනවා අනේ මං කැමති නෑ, මට බෑ කියනවා. රජුරුව මේකට උපායක් හිතුවා. එක දක්ෂ වීණා වාදකෙක් හිටියා. ඒ වීණා වාදකයාට කතා කරලා කිව්වා උඹ කේමා බිසෝන් වහන්සේගේ හිත ඇදී යන විදිහට වීණා වයින්ව නේද කියලා ඇහුවා. ඒතර කිව්වා දේවයිනි කේමා බිසෝන් වහන්සේ මං වීණා වයින්වට හරි ආසයි කිව්වා. උඹ වීණා වයන්නේ මොනවා කීයද කියලා ඇහුවා. දේවයිනි ඉතින් ওই නොයෙක් සුන්දර ගීත මං කියනවා කිව්වා. ඒවා කීය තමයි මම වීණා වයන්නේ කිව්වා. එන මෙහෙම කරාපන් කිව්වා. රජගහ නුවර වේළුවනාරාමේ ඒ භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න උයනේ තියෙන ලස්සන උඹ ගීතවලට ගොතාපන්. ගොතලා හොඳ තනුවක් දාලා ලස්සනට වීණා වය උඹ ඒක කියපන් උඹට විශේෂයෙන් ගෙවනවා කිව්වා. මේ වීණා වාදකයා වැඩේ බාරගත්තා. දැන් කේමා බිසෝන් වහන්සේ වීණා නාදය අහන්න ආසා කරනකොට ඒ වීණා නාදය ඇතරී ඇහෙනවා. වේළුවනාරාමේ ලස්සන පැම් පොකුණු තියෙන්නේය. එහි ලස්සන නෙළුම් පිපෙන්නේය. නෙළුම් වටකොට කුමුදු පිපෙන්නේය. ඒ මල් මත නොයිකුත් බඹරුන් නීමේ අත රොන් සොයා සැරිසරන්නේය. කුරුල්ලන්ගේ කිචිබිචි ඇත්තේය. ලේනන්ගේ ටිං ටිං නාද ඇත්තේය. නොයෙක් ආකාරයෙන්. ඉතින් මෙයා හදන්න ඇති. නොයෙක් රසවත් ගීතයක් මෙයා හැදුවා. හදලා වීණා වය මේක කියනවා. කියද්දි කේමා බිසෝන් වහන්සේට වීණා නාදයේ ආසාවත් එක්කම මේකට හිත ගියා. ඇය කල්පනා කළා හප්පි මෙච්චර ලස්සන උයනක්ද වේළුවනාරාමේ කියන්නේ. ඒක බලන්ට යන්න ඕන මාත්. සේවිකාවන් කැඳවලා සේවිකාවන්ට කියනවා මාත් යන්ට ආසයි රජුරුවන්ගෙන් අවසරයක් අරගත්තා නම් රජගහ නුවර වේළුවනාරාමේ දකින්න. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න තැන නිසා අපි වැඩි ඈතට යන්න ඕනේ. අපි ඉක්මනින් රජගහ නුවර වේළුවනාරාමේ සිරි නරබලා එළියට එමු කිව්වා. ඉක්මනින් එන්න ටික වෙලාවකට මහ බිසෝන් වහන්සේ වේළුවනාරාමයට යන්න කැමතියි කියන පණිවිඩය රජුරන්ට ලැබුණා. රජුරුව සේවකයන්ට කියනවා එහෙනම් එකතු කරගෙන ඵලයල්ලා. එකතු කරගෙන ගිහිල්ලා මේ වේළුවනාරාමේ සිරි නරබලා එළියට එන්න හදනකොට කියාපල්ලා. මහ බිසෝන් වහන්සේ ඇතුළට ආපු කෙනෙකුට නිකම්ම එළියට යන්නට බැරිය. දැන් මේක බුදුරජාන් වහන්සේට පූජා කරපු භූමිය නිසා රජ අණක් තියෙනවා. මේ භූමිය ඇතුළට කෙනෙක් ආවොත් බුදුරජාන් වහන්සේව බැහැදක වන්දනා කොට යා යුත්තේමය කියලා. මහ බිසෝන් වහන්සේ උනත් ඉතින් රජාන කඩන්න බෑනේ. ඒ නිසා දැන් ඉතින් බුදුරජාන් වහන්සේ බැහැදකින්ට යන් කියලා කියන්න කිව්වා. දැන් සේවකයෝ මේක ගානට ක්‍රියාත්මක කළා. කේමා බිසව උයනේ සිරි නරබලා එළියට පයින්න ලැහැත් වෙනකොට රාජපුරුෂයෝ අල්ලගත්තා. එකතු කරන් ගියා. එකතු කරගෙන යනකොට බුදුරජාන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ ධම්සභා මණ්ඩපේ පිරිසකට දහම් දෙසනවා. මේ භාග්‍යතුන් වහන්සේගේ තිබුණු හැකියාව නම් හරිම අසිරිමත් පිංගතුනේ. තව පිරිසකට දහම් දෙසද්දී කේමාව ඉලක්ක කරගෙන බුදුරජාන් වහන්සේ එරදියක් කළානේ. දැන් මේ කේමාවට පේනවා ඈතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ළඟ එක්තරා ස්ත්‍රියාවක්. මේ කේමා බිසව කවදාවත් දැකලා නැති තරම් මනස්කාන්ත රූපයක් තියෙන ස්ත්‍රියාවක්. ඇය දෙව්දුවක් දෝ කියලා හිතෙන තරම් මනමෝහනීය රුවක් ඇති ස්ත්‍රියාවක් බුදුරජාණන් වහන්සේ සමීපේ පවා සලනවා. ඇයට මුළු ලෝකෙම අමතක වුණා. අර ස්ත්‍රියාව දිහාවටම නෙතු සංගල විවර වුණා. ඒ ස්ත්‍රිය දිහාම බලාගෙන මේ ධම්සභා මණ්ඩපයේ කෙළවරකට වෙන්න ඇය වාඩි වෙනවා. වාඩි වෙලා කල්පනා කළා හප්පේ මම මොකද්ද මෙච්චර කල් අහපු කතාව? අසත්‍යයක් නෙවෙයි අහලා තියෙන්නේ.
මේ මෙච්චර ලස්සන ස්ත්‍රියක් පවන් සලන්ට ඉන්නවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ රූපයට අකමැති කෙනෙක් නෙමෙයි. අන්න එහෙම හිතපු ගමන් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තිබුණු අප්‍රසාදේ නැතුව ගියා. දැන් ඒ බලනවා අර ස්ත්‍රියව දිහා. එයාගේ කොණ්ඩේ ඒ කොණ්ඩේ නිල් පාටයි. තදම තද නිල්. පුදුම ලස්සනක් නේ. මගේ කොණ්ඩේ එච්චර ලස්සන නෑනේ. එයාගේ ඇස් දෙක දිලිසෙනවා. අමුතු සුන්දර නිල් පාටක් ඒ ඇස්වල තියෙන්නේ. ඒ ඇස් දෙකේ ලොකු මගේ ඇස් එච්චර ලස්සන නෑනේ. ඒ ඇහි බැමි දෙක ඇත්තටම දේදුණු වගේ ගානට තියෙන හැටි මගේ එහෙම නෑනේ. දැන් එකක් ගානේ ඒ අඟ පසඟ කේමා බිසෝන් වහන්සේ තමන්ට උපමා කර තමන් එක සසඳ බලන්න ගත්තා. දැන් කේමාවගේ සිත සම්පූර්ණයෙන්ම අර ස්ත්‍රී රුවත් එක්ක බැඳී තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ එරදියක් කළා. ඒ එරදිය තමයි අපේ ශරීරයට කොහොමත් සිද්ධ වෙන සත්‍ය ස්වභාවය ටිකක් ඉක්මනට වෙන්න සැලැස්සුවා. දැන් මේ සත්‍ය ස්වභාවය අපිට නුවණින් දැක ගන්න බැරි වෙන්නේ මේකට ටිකක් කල් යන හින්දානේ. අවුරුදු කීපයක් ගිහින් වෙනදී බුදුරජාණන් වහන්සේ ඉක්මනින් වෙන්න සැලැස්සුවා. කේමා බිසෝන් වහන්සේට පේනවා අර නිල් පාටට තිබුණු කෙස් වෙනස් වෙලා යනවා. ඝනව තිබුණු කේශ කලාපේ අඩු වෙලා යනවා. ඇස්වල තිබුණු කාන්තිමත් බව අඩු වෙලා යනවා. මුහුණේ තිබුණු ලස්සන කම්මුල් වල තිබුණු හැඩය නැති වෙවි යනවා. ඇහි බැම ඇකිලෙනවා. අනිකුත් අංගපසංග වැහැරෙනවා පේනවා. ඇයි හොඳටම බය බිරාන්ත වෙලා බලන්න හිටියා. අපි මේක නේද උරුමේ? මේක නේද සත්‍ය? ඇයට සිහිපත් වෙන්න පටන් ගත්තා. තමන් දැකලා තියෙන වයසක අය, තමන්ගේ මව් බිසව, අනිකුත් වයසක බිසෝවරු, මේ අයටත් මේක නේද උනේ? ඇයට ඔක්කොම මතක් වෙන්න ගන්නකොට අර ශරීරේ සම්පූර්ණයෙන්ම වැහැරිලා ඇදගෙන වැටුණා. ඇදගෙන වැටෙනකොට කේමාව තිගැස්සිලා බුදුරජාණන් වහන්සේ දේශ බැලුවා. බලද්දී භාග්‍යතුන් වහන්සේ වදාලා, කේමා සිරුරේ හැටි ඔහොම තමයි. ලෙඩ වෙනවා. අසූචි වැగిරෙමින් තියෙනවා. මැරිලා යනවා. යථාර්ථය නොදන්න මෝඩ කෙනා යථාර්ථයට පයින් ගහගෙන ඔය සිරුරේ මෙල්ලිලා ඉන්නවා. කේමා ඇත්ත දකින්න කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කියපු වචන ටිකට කේමාව සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. එච්චර ප්‍රඥාවක් තිබුණා. ඒ ප්‍රඥාව තිබුණාට මොකද අර තමන්ගේ රූපය ගැන තිබුණු ඇල්මත් එක්ක ඔක්කොම වැහිලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කේමා මේ ප්‍රශ්නේ හැදෙන්නේ තමන්ගේම හිත තුල. රාගයෙන් ඇලෙනවා, ද්වේෂයෙන් ගැටෙනවා, මෝහයෙන් මුලා වෙනවා. තණ්හාව නැමැති වේගවත් සැඩපහර ඉක්මවා යෑම ලෙහෙසි දෙයක් නන් නෙමෙයි. ඒකෙම ගිලෙනවා. ඒ නිසා කේමාවිනි මේ තණ්හාව තමයි අත්හල යුත්තේ. බුදුරජාන් වහන්සේ එහෙම වදාරලා ඊටාම මිහිරි සරින් මෙන්න මේ ගාථා රත්නය දේශනා කොට වදාලා. යේ රාග රත්තානුපතන්ති සෝතං සයං කතං මක්කට කෝව ජාලං ඒතම්පි චෙත්වාන වජන්ති ධීරා අනපෙක්ඛිනෝ සබ්බ දුක්ඛං පහාය. යම් කෙනෙක් රාගෙට ඇලී වැටෙත් නම් තණ්හා වේග පහරට තම දැල වියාගෙන තමන්ම සිටින මකුළුවෙකු විලසින් පැටලෙමින් සිටින මේ තණ්හාව සිඳ දමාගෙන නුවණ වඩනා උතුමෝ ආසා නොකොට භවයට හැම දුක් නසා යති නිවන වෙත. මේ සත්‍යය හරියට මකුළුවෙක් වගේ කියනවා. තමන්ම දැල වියාගෙන තමන්ම දැලට වෙලා ඉන්නවා වගේ. තමන්ම තමයි තණ්හා ජාලාවම හදාගන්නේ. හදාගෙන තමන් මේක läගගෙන ඉන්නවා. තණ්හා දැල තමන්ම වියාගෙන
තමන් මේකේ läගගෙන ඉන්නවා. තමන්ම තමයි හිතන පතන හැම විදිහකින්ම තණ්හාවෙන් බැඳි යන්නේ. දැන් බලන්න තමන්ට අහිමි වී යන ස්වභාවයෙන් යුක්ත දේවල් ගැන මේවා මගේ, මේවා මට අයිතිය කියලා හිතලා ඒ මුලාවෙන් නෙවෙයි අහුුනේ. ඒකෙන් තමයි අහුුනේ. ඊළඟට තමන්ගේ රූපය ගැන හිතනවා. තමන්ගේ රූපය තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් ලස්සන හැඩකාර එහෙම රූපයක් විදිහට තමන් ගැන හිතාගෙන ඉන්නවා. රූපය ඇත්ත කල්පනා කරන්නේ. රූපේ ඇත්ත මොකද්ද? බුදුරජාණන් වහන්සේ නිතර සිහි කරන්න කිව්වා. ජරා ධම්මෝහි මං නාකි වෙන කෙනෙක්. ජරං අනතීතෝ නාකි නොවී ඉන්නේ. මරණ ධම්මෝහි මං මැරෙන කෙනෙක්. මරණං අනතීතෝ මරණ ඉක්මවල නැහැ. ව්‍යාධි ධම්මෝහි මං ලෙඩ වෙන කෙනෙක්. ව්‍යාධින් අනතීතෝ ලෙඩ වෙන ස්වභාවය ඉක්මවල ගිහිල්ලා නැහැ. කය ධම්මෝහි මගේ ආයුෂය ගෙවි යනවා. මං ඒක ඉක්මවලා නැහැ. නස්සන ධම්මෝහි මේ මගේ සිරුර නැසෙනවා. නැසෙන ස්වභාවයෙන් මං නිදහස් වෙලා නැහැ. ඔන්න ඔහොම නිතර හිතන්න කිව්වා. ඒ සිහි කල්පනාව කියලා කියන්නේ අසත්‍යයක් බොරුවක් මුලාවක් නෙමෙයි. ඇත්ත අපි සිහි කර කර වාසය කරන්නේ. ඇත්ත සිහි කර කර වාසය කරන කෙනාට මේ තණ්හාව සිඳ දමාගෙන නුවණින් යුක්තව මේ භවයට ආසා කරන්නේ නැතුව පැන ගන්න පුළුවන්. එහෙම නැති කෙනා ඉතින් මේකේ ආසා කර කර මේකේම ඇලී ගැලී වෙලී අසරණ වෙලා යනවනේ. ඒ අසරණ භාවයේ කොච්චරද කියන්නේ මේ තණ්හාවත් එක්ක යන ගමන. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක පිණ්ඩපාතේ වැඩම කරනකොට මාවත හරහා ගියා කඩි රැලක්. බුදුරජාණන් වහන්සේ මේ කඩි රැළ දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දය දකින්නවාද නුඹ මේ කඩි රැළ? එහෙමයි ස්වාමීනි. ආනන්දය මේ කඩි රැළේ එකදු කඩියෙක්වත් නෑ ආනන්ද සක්විති රජෙක් නොවුණු. ඔක්කොමලා සක්විති රජවරු බවට පත් වෙලා ඉඳලා තියෙනවා. මේ පෘථිවි මණ්ඩලය ජය අරගෙන ඉඳලා තියෙනවා. සිව් මහා දිවයිනට අධිපතියෝ වෙලා ඉඳලා තියෙනවා. එ르දි ඇතුව ඉඳලා තියෙනවා. සප්ත මාණික්‍ය රත්න ඇතුව ඉඳලා තියෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුව ඉඳලා තියෙනවා. හැබැයි දැන් කඩි සංසාරේ සසර ගමනක කතාව මෙහෙමනේ. සක්විති රජවරු වෙලා ඉන්නකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබ්බ කෙනා ඒ පුරුෂ ලක්ෂණට අවලට ආස කළා වගේම තමයි කඩියා තමන්ගේ ශරීරයට ආස කරන්නේ. එහෙම අහු වෙනවා. යම් කිසි කෙනෙක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනකොට ඒ මහා ලස්සන පුරුෂ කාය තමන්ගේ මේ කණ්ණාඩියෙන් බල සතුටක් ලබනවනේ. මගේ ශරීරය නොවේ ලස්සන කියලා. දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සක්විති රජෙකුට පිහිටපුවාම සක්විති රජුරෝ මේ කාම සක්තයිනේ. ඉතින් රජුරෝ ඒ වගේ සතුටු වෙනවා මේ ශරීරයෙන්. ශරීරයෙන් සතුටු වෙන රජුරෝ යම් සතුටක් ලබනවාද ඒ විදිහටම අර කඩියත් තමන්ගේ ශරීරයෙන් සතුට ලබනවනේ. සසර ගමන. සක්විති රජෙක් වුණාට පස්සේ ප්‍රනීත පිණි බොජුන් ආසාවෙන් අනුභව කරනවා වගේ අර කඩියත් ඒ කඩියාට අයිති මොනවා හරි ඉතින් කනවනේ. ආසාවේ කනවා. ඒ කෙනා ඒ උපදින තැනට අනුව තණ්හාවෙන් තව තවත් බැඳි මුසපත් වෙලාම යනවා. තනකොළ කන්ට ආස කරන සතෙකුට අපි පිණි බොජුන් දුන්නට වැඩක් නැහැ. ඌ කන්ට ආස තනකොළ වලට. ඌගේ හිත පිහිටන්නේ එතන. අමු මස් කන්ට ආස කරන සතෙකුට අපි උයලා දුන්නට වැඩක් නැහැ. ඌ කන්ට ආස අමු මස්. වමනයක් කන්ට ආස කරන සතෙකුට අපි මේ ප්‍රනීත දෙයක් දුන්නා කියලා ඌට ඒකට හිත ඇලෙන්නේ නැහැ. ඌ ආස කරන්නේ වමනයට. බලන්න. මේක තමයි සසර ගමනේ ස්වභාවය. සංසාර ගමනේ ඒ තැන උපදින ස්ථානයේ මානසික බන්ධනයක් කරගෙන තමයි මේ සසර ගමන මුළුමනින්ම සකස් වෙන්නේ. ඒක තනාගන්නේ තමන් විසින්මයි. තමන්ගේ ඇස කන නාසය දිවකය මනස මෙහෙවන ආකාරය අනුව
තෘෂ්ණා සැඩ පහරක් මේ ජීවිතය ඇතුළට හැමතිස්සෙම ගලා බහිමින් තියෙනවා. ඒ තෘෂ්ණා සැඩ පහර යම් දවසක වියලී යන්නේ පිංගුතුනි ප්‍රඥාවෙන් ජීවිතය දිහා දැක්ක දවසටමයි. අවිද්‍යාවෙන් නිදහස් වෙච්ච දවසටමයි. එතෙක් තෘෂ්ණා සැඩ පහර අඛණ්ඩව ජීවිතයට ගලා බහිමින් තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරානේ යම් කිසි මිනිසෙක් තනී පංගලමේ තට්ට තනියම ඉන්නවා. කෙලෙස් නොනැසූ කෙනා තනියම හිටියත් දෙවන්නේක් ඉන්නවා. ඒ දෙවන්න කවුද? තණ්හාව. තණ්හා දුතියෝ පුරිසෝ. තණ්හාව දෙවන්නා කරගත් පුරුෂයා දීඝ මද්ධාන සංසාරං. මේ අති දීර්ඝ සංසාර ගමනේ සැරිසරනවා. අපි හැමෝම මේ සසරේ සැරිසරුවේ පින්වතුනි තණ්හාව නම් වූ දෙවන්නා. අපිත් එක්ක හිටපු නිසා. ඒ නිසා මේ තෘෂ්ණා ජාලයෙන් යම් කෙනෙක් නිදහස් වුණොත් අන්න ඒ කෙනාට තමයි බියක් තැති ගැනීමක් නැතුව ශෝකයක් නැතුව සැනසෙල්ලේ ඉන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළන්නේ තණ්හාය ජායති ශෝකෝ. තෘෂ්ණාව හේතු කරගෙන තමයි ශෝකය උපදින්නේ. තණ්හාය ජායතේ භයං. තෘෂ්ණාව හේතු කරගෙන තමයි බය හටගන්නේ. තණ්හාය විප්පමුත්තස්ස. තණ්හාවෙන් ගැලවිච්ච දවසට නත්ති ශෝකෝ ශෝකය නැත කුතෝ භයං බයක් කොයින්ද? ඒ නිසා. එනිසා තණ්හාවෙන් නිදහස් වීම පිණිස යම් ප්‍රතිපදාවක් තියෙනවද, වැඩපිළිවෙලක් තියෙනවද, අනුගමනය කළ යුතු දෙයක් තියෙනවද? ඕකමයි පින්වතුනි සැනසුම ඕකමයි. වෙනත් සැනසීමක් අපේ ජීවිතවලට ඇත්තේ නෑ. අපි වාසනාවන්තයි අපිට සැනසීම උදා කරන ධර්මය මේ විදිහට ශ්‍රවණය කරන්න ලැබීම. ඉතින් කේමා බිසෝන් වහන්සේ මේ දහම් කතාව අවසන් වෙනකොට අරහත් උත්තමාවියක් බවට පත් වුණා. ඔය මොහොතේ බිම්බිසාර රජුරුවත් දැන් බිම්බිසාර රජුරන්ගේ උපායනේ මේ වැඩ කළේ. රජුරුවත් මේ වෙලාව වෙනකොට ගානට රජගහ නුවර වේළුවනාරාමේ ධම්සභා මණ්ඩපයට පැමිණියා. පැමිණිලා කේමාට කියනවා අනේ අපේ කේමාවන් බොහොම යසයි. භාග්‍යතුන් වහන්සේ දකින්න ආපු එක. හොඳයි දැන් බණ ටිකකුත් ඇහුවානේ අපි පිටත් වෙමු කිව්වා. එතකොට මේ කේමා බිසෝ නිහඬයි. බුදුරජාන් වහන්සේ වදාළ මහරජාණෙනි දැන් කේමා කියලා කියන්නේ නිකලස් තැනැත්තියක්. අරහත් ඵලය සාක්ෂාත් කරපු තැනැත්තියක්. ඇයට ගිහි කෙනෙක් වශයෙන් සිටිනවා නම් සිටිය හැක්කේ රජතුමනි එකම එක දවසයි. ඇය අදම පිරිනොම් පාන්න ඕන. එහෙම නැත්නම් ඇය කල යුත්තේ තථාගත බුදුසසුනේ භික්ෂුණීන් අතර පැවිදිවීමයි. එතකොට රජුරෝ කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මේ මොහොතේම මේ කේමාවන්ව පැවිදි කරනසේක්වා. ඇය දැන්ම පිරිනොම් පාන්න එපා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කේමා භික්ෂුණීන් වහන්සේට මේ සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා දුන්නා. ඒ කේමා භික්ෂුණීන් වහන්සේ තමයි මේ බුදුසසුනේ ප්‍රඥාවෙන් අග්‍රේසර භික්ෂුණිය බවට පත් වුණේ. බලන්න ප්‍රඥාවෙන් අගපත් වෙච්ච භික්ෂුණිය හිටියේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පෙර මහා මෝඩකමක. ඒ මෝඩකම් ඔකෝම නැතුව ගිහිල්ලා තමන් ළඟ තිබුණු ප්‍රඥාව පිබුදුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා. නිසා අපේ ළඟ තියෙනවා නම් ප්‍රඥාවක් හැඟවිලා හරි ඒක පිබිදෙන්නේ පින්වතුනි බුදුබණ ඇහුවොත් විතරමයි. වෙන පිළිවෙලක් නැහැ. අපි නිතර ඔබට මේ කාරණේ සිහි කරනවා. මේ කාරණේ සිහි කරන්න හේතුවම ප්‍රඥාව පරිබාහිරින් හොයන්න දඟලන නිසා. ප්‍රඥාව කියන එක පරිබාහිර ඇත්තේ නැත. ප්‍රඥාව තියෙන්නේ බුදුසසුනේ පමණයි. සද්ධානු අරහතං ධම්ම නිබ්බාන පත්තිය. නිවනට කැඳවන ධර්මය අරහත් මුනිදුන් විසින් දේශන ලද්දේය. ඒ ධර්මයේ ගැන හිත පහන් කරගෙන සුසුසා ආසාවෙන් අපමත්තෝ විචක්කනෝ නොපමාව ධර්මයේ මෙනෙහි කර කර දහම් ඇසුවොත් ලබති පඤ්ඤා. ප්‍රඥාව ලැබෙනු ඇති. ඉතින් අපි හැම දිනාට ඒ ප්‍රඥා දායාදේ ලබා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා.
සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සදෙව් ලෝකවාසී සියලුම දෙවිවරුත් සියලු බ්‍රහ්ම කායික දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවිවරුත් සතුටින් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපෙන් වැඩෙත්වා දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා දෙවියන්ගේ නිරන්තර රැකවරණ අපට සලසත්වා දෙවියෝද ගෞතම ශාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන් වන නිදුක් නිරෝග සුව සැලසේවා දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රට ලෝක වාසී සිල්ගුණ පුරණ පූජනීය මහා සංඝරුවන පින් අනුමෝදන්ව අනගාരികා මෑණියන් වහන්සේලාද පින් අනුමෝදන්ව පැවිදි භාවයේ අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකා පිරිසද පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව ලබත්වා ගෞතම සාසනය තුලම ධර්මාවබෝධයෙන් සැනසේවා සාදු සාදු සාදු. අද දවසේ උතුම් ධර්ම දානමේ පින සිද්ධ කරන ඒ පින්වතුන්ලාගේ නමින් මීට වර්ෂ 29කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු කුමාරදාස රාජපක්ෂ සීයාටත් මීට වසර එකහමාරකට පෙර මිය පරලෝ ගිය ප්‍රේමාරාණී රාජපක්ෂ ආච්චි අම්මා ඇතුළු නමින් මිය ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපෙන් සැපයටම පත්වෙත්වා අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න. නොම්බර 50 වික්ටෝරියා උද්‍යානයේ අම්පිටිය මහනුවරයන් ලිපිනේ පදිංචි පින්වත් වයි.එම්. නවරත්න පියාණන්, ශ්‍යාමලී රාජපක්ෂ මෑණියන්, මහේසී කාංචනමාලා, කල්පනී කුමුදුමාලී, පවිත්‍රා චන්ද්‍රමාලී යන දියණියන් විසිනුයි අද දවසේ ධර්ම දානමය පින සිද්ධ කළේ. ඒ අයගේ මේ පින්කමේ ප්‍රධාන අරමුණ ධර්ම දේශනාවට දායකත්වයේ දරුවේ පින්වතුන්ලාටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරපු සදහැවත් පින්වතුන්ලා සියලු දෙනාටත් තමන්ගේ ජීවිතේ ගත කරන සෑම දිනයකම කලන මිතුරු ඇසුරම ලැබේවා. බලන්න මේ සුන්දර පුණ්‍ය ප්‍රාර්ථනාව. ගත කරන සෑම දිනයකම ජීවිත කාලේ පුරාවට කලන මිතුරු ඇසුරම ලැබේවා. කලන මිතුරු ඇසුරේ සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබේවා. ධර්මයේ හැසිරෙමින් ශ්‍රද්ධාව, සිල්වත් භාවය, දහම් දැනුම, ත්‍යාග ගුණය, ප්‍රඥා ගුණය වැඩි දියුණු කරගන්න අවකාශය සැලසෙත්වා. ඒ ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලාටත් සුපින්වත් සෑම සියලු දෙනාටත් තම තමන්ගේ ජීවිතවල රැකී ආරක්ෂා ආදී කටයුතු ඊළඟට දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ සෑම සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබේවා. ජීවිතේට පෙනෙන නොපෙනෙන කරදර බාධා වෙත්නම් සියල්ලම දුරු වී සියලු දෙනාට සැපසෙනසුම ඇතුව සුවසේ ජීවිත ගත කරන්නටත් වාසනාව ලැබේවා. මේ සෑම සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් සියලු දෙනාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම සුපින්වතුන්ලා හැම දෙනාට මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ පරිපූර්ණව අවබෝධ කර ගැනීම පිණිස උතුම් රත්නත්‍රයේ අනන්ත ආශිර්වාද බලය අප හැම දිනාට නිරතුරුවම සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.